මැතමැටික් ඊසි සමග එකතු වෙන සියලුම දෙනාම අද සුබ දවසක් කියලා පිළිගනු. අද අපේ මාතෘකාව වෙන සංඛ්‍යානේ වීඩියෝ එකේ තුන්වෙනි කොටස. එතකොට අපි සංඛ්‍යානේ වීඩියෝ එකේ කොටස් දෙකක් කතා කරා. පළවෙනි එකේ සංඛ්‍යානේ හැඳින්වීම, දෙවෙනි එකේ සංඛ්‍යානේ මධ්‍යන්‍ය සම්බන්ධව කතා කරා. සමූහිත අසමූහිත සහ සාමාන්‍ය දත්ත සෙට් එකේ කොහොමද මධ්‍යන්‍ය වෙන්නේ නැටි කියලා. අපි එහෙනම් අද සංඛ්‍යානේ තුන්වෙනි වීඩියෝ එකට යමු. අද මාතෘකාව තුන වෙන්නේ මගේ සංයුක්ත කුලකයක මධ්‍යන්‍ය හොයන හැටි, බරිත මධ්‍යන්‍ය හොයන හැටි, මධ්‍යන්‍ය සෙවීමේ කේතන ක්‍රමය කොහොමද පාවිච්චි කරන්න කියලා අපි බලන්න ඕන. හරි. අපි එහෙනම් පිළිවෙලින් පිළිවෙලට සංයුක්ත කුලකයේ මධ්‍යන්‍ය හොයලම වැඩේ පටන් ගමු. හරි. අපිට මෙන්න මෙහෙම අසමූහිත දත්ත සෙට් එකක් තියෙනවා. අපිට මෙහෙම දත්ත සෙට් එකක් තිබුණොත් x1 x2 x3 තිත්පේලියක් xn के තිත් 3යි සාමාන්‍යයෙන් අපි තියන්නේ. xn කියලා දත්ත සෙට් එකක් තිබුණොත් මේ දත්ත සෙට් එකේ මධ්‍යන්‍ය අපි දන්නවා x bar කියන්නේ සිග්මා i සමාන 1 to n දක්වා x1 xi බෙදීම n කියලා. ඉතින් මේකෙම තමයි කියන්නේ x1 ධන x2 ධන තිත්පේලියක් xn බෙදීම n විදිහට ඕකි. හරි. ඊට පස්සේ දැන් ඔය එක දත්ත සෙට් එකක් තියෙනවා x1 x2 x3 xn කියලා දත්ත සෙට් එකක්. මට ඔකේ මධ්‍යන්‍ය ওই විදිහට අර්ථ දක්වන්න පුළුවන් අංක 1 කියලා මම දාගන්නවා. ඊට පස්සේ මට තව දත්ත සෙට් එකක් දීලා තියෙනවා y1 y2 y3 තිත්පේලිය yn කියලා තව දත්ත සෙට් එකක් දෙන්න තියෙනවා. මට කියනවා මෙන්න මේ y1 y2 y3 yn කියන දත්ත සෙට් එකේ මධ්‍යන්‍ය සඳහා ප්‍රකාශනයක් තියෙනවා. කොහොමද මම කියන්නේ y bar කියන්නේ මොකද්ද? සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා yi බෙදීම n කියලා අපිට පැහැදිලි. එහෙනම් මොකද්ද? y1 ධන y2 ධන 33 yn බව මට පැහැදිලි. බෙදීම n මම මෙතන n කියලා දාගන්නවා. කියන්නේ දත්ත මෙතන n සංඛ්‍යාවක් තියෙනවා මෙතන m සංඛ්‍යාවක් කියලා දාගන්නවා. n දැන් මම ප්‍රශ්නයක් නැහැ සමාන දත්ත සංඛ්‍යාවක් කියලා. මම මෙතන ගන්න ලේසි මට පැහැදිලි කරන්න ලේසි ඉඳලා මට මෙතන දත්ත n සංඛ්‍යාවක් තියෙනවා මෙතන දත්ත n සංඛ්‍යාවක් තියෙනවා. හරි දැන් අපිට මොකද්ද කියන්නේ? මේ x1 x2 xn කියන දත්ත සෙට් එකේ y1 y2 ym කියන දත්ත සෙට් එක එකතු කරලා අපි අලුත් දත්ත සෙට් එකක් හදනවා. මොකද කරන්නේ? මේ දත්ත සෙට් එක එකතු කරලා මෙන්න මේ විදිහට අලුත් දත්ත සෙට් එකක් හදනවා. ඒ කියන්නේ x1 x2 තිත්පේලියක් xn දත්ත සෙට් එකයි ඒකට මම එකතු කරනවා. ඒ කියන්නේ අර දත්ත සෙට් එකක් කම්බයින් කරනවා. y1 y2 තිත්පේලියක් yn කියන දත්ත සෙට් එකක් එකතු කරලා මේක පොදු දත්ත සෙට් එකක් විදිහට ගන්නවා. ඉතින් මගෙන් අහනවා මේ පොදු දත්ත සෙට් එකේ මධ්‍යන්‍ය හොයන්නේ කොහොමද කියලා. මේ y bar සහ x bar ඇසුරේ. දැන් අපිට පැහැදිලි මේ x1 x2 xn කියන දත්ත සෙට් එකේ මධ්‍යන්‍ය x bar කියන. y1 ඉඳලා yn ට යන දත්ත සෙට් එකේ මධ්‍යන්‍ය y bar. මට ඕන මේ දත්ත සෙට් දෙක කම්බයින් කරාට පස්සේ න අලුත් දත්ත සෙට් එකේ මධ්‍යන්‍ය කොහොමද හොයන්නේ කියලා. අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ දේ තමයි අපි කරන්නේ. ඒකට මම දන්න දේවල් ටික පැත්තකින් ලියාගනවා. මම දන්නවා x bar කියන්නේ x1 ධන x2 තිත්පේලියක් xn බෙදීම n කියලා. එතකොට y bar කියන්නේ මොකද්ද? y1 ධන y2 තිත්පේලියක් yn බෙදීම ym බෙදීම n කියලා මම දන්නවා. ඒකේ m දත්ත ප්‍රමාණයක් තියෙනවා. මට ඕන මේ දත්ත සෙට් එක එකතු කරාට පස්සේ න අලුත් දත්ත සෙට් එකේ මධ්‍යන්‍ය. ඒ කියන්නේ x1 x2 තිත් xn y1 y2 තිත් yn කියන මෙන්න මේ අලුත් දත්ත සෙට් එකේ මධ්‍යන්‍ය කොහොමද හොයන්නේ කියන එක තමයි මට ඕන වෙන්නේ. ඉතින් මම ඒක මධ්‍යන්‍ය z bar විදිහට සලකුණු කරගන්නවා. z bar. දැන් z bar කියන්නේ මොකද්ද? ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. මෙතන දත්ත n ප්‍රමාණයක් තියෙනවා. මෙතන දත්ත m ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් ඔක්කොම දත්ත තියෙන්නේ n ධන m ප්‍රමාණය. මට x ද y ද කියලා දාලා නැහැ. දත්ත n ධන m ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම සාමාන්‍ය දත්ත සෙට් එකක මධ්‍යන්‍ය හොයන විදිහට ඔකෙත් හොයනවා. මොකද කරන්නේ? දත්ත ටික එකතු කරලා දත්ත ගාණෙන් බෙදලා ධන y1 ධන තිත්පේලියක් ym බෙදීම මොකකින්ද බෙදන්නේ? දත්ත සංඛ්‍යාව n ධන m ගෙන් බෙදලා. හරි. මම ඔහොම ගත්තා. දැන් මට ඔහොම ගන්න පුළුවන්. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්.
හැබැයි මට ඕන ඔක S bar Y bar වශයෙන් ගන්න. එහෙනම් මට පැහැදිලි වෙන දේවල් ටිකක් තියෙනවා. මෙතන තියෙනවා x එකේ ඉඳලා xn දක්වා දත්ත ටික එකතු. මෙතන තියෙනවා y එකේ ඉඳලා yn දක්වා දත්ත ටික එකතු. එහෙනම් මට ওই දත්ත වලට x bar වලින් ප්‍රකාශනය කරන්න පුළුවන් කොහොමද? මෙතන මම මේ x එක s දෙක දක්වා sn දක්වා දත්ත වල එකතුව කියන්න පුළුවන්. x1 ධන තිප්පෙලියක් xn කියන එක මට ලියන්න පුළුවන් නේද? මේ n ගෙන් හරස් ගුණ කරොත් ns bar විදියට මට ඒක ලියන්න පුළුවන්. මෙතන මම y එක ඒ දත්ත සෙට් එක එකතුව මට ලියන්න පුළුවන්. මේ n ගෙන් හරස් ගුණ කරොත් my bar විදියට ලියන්න පුළුවන්. එහෙනම් මට පුළුවන් නේද මේ x එකේ ඉඳලා xn දක්වා දත්ත වල එකතුවට y එකේ ඉඳලා yn දක්වා දත්ත වල එකතුවට s bar y bar වලින් ලියා ගන්න. කොහොමද ලියන්නේ? z bar එකෙන් මට ලියන්න පුළුවන්. මේ දත්ත සෙට් එකට දානවා ns bar කියලා. මේ දත්ත සෙට් එකට දානවා y සිට n දක්වා එකතු දානවා my bar කියලා. බෙදීම n කියලා මට ප්‍රකාශනය. එහෙනම් දත්ත සෙට් එක සම්පූර්ණ දත්ත සෙට් දෙකක් එකතු කරාට පස්සේ දෙන අලුත් දත්ත සෙට් එකේ මධ්‍යන්නේ මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඔය විදිහට ගන්න පුළුවන්. ns bar දන my bar බෙදීම n ධන n කියලා. ඉතින් අපිට ඔය දත්ත n තව දත්ත සෙට් එකක් තිබුණොත් p දක්වා දත්ත p සංඛ්‍යාවක් තිබුණොත් ඒකත් ඔය විදිහටම. එහෙනම් මේක ඕන විදිහට එන්න පුළුවන්. ඔය z bar කියන එකට ඔය දත්ත සෙට් දෙකක් නේ. අපිට දත්ත සෙට් තුනක් තිබුණා. my bar ධන තව දත්ත p සංඛ්‍යාවක් තියෙන px එක බාර කියන සෙට් එකක් තියෙනවා. ওই විදිහට ඕක එන්න පුළුවන්. ඕක n ධන m ධන p ධන තිප්පෙලිය කොයි විදිහට එන්න පුළුවන්. ඒ කියන්නේ දත්ත සෙට් දෙකක් විතරක් එකතු කරලා නෙමෙයි. දත්ත සෙට් තව දත්ත සෙට් එකක් මේක එකතු කරා. දත්ත p ප්‍රමාණයක් තියෙන එකක් එකතු කරා. ඒකේ මැදයන් x එක බාන තව දත්ත p දෙක ප්‍රමාණයක් තියෙන එකතු කරා. ওই විදිහට මේක දිගටම ලියන්න පුළුවන් අපිට. සංයුක්ත වස්තුවේ සංයුක්ත දත්ත සෙට් එකේ මැදයන් හොයනකොට අපිට ඒක දිගටම ලියන්න පුළුවන්. දත්ත සෙට් සංඛ්‍යාව අදාළ වෙන්නේ නැහැ. ඕන සංඛ්‍යාවකට ඕක බලමු වෙනවා. හරි. අපි ඔක එනම් උදාහරණ ගැටලුවකින් තහවුරු කරගමු. මොකද්ද මගේ ප්‍රකාශනය? z bar කියන්නේ nx bar ධන my bar බෙදීම m ධන n කියලා මම ගන්නවා. එහෙනම් කොහොමද උදාහරණය මගේ පාසලක 12 වන ශ්‍රේණියේ පන්ති 3ක ඇති අතර පාසලක් තියෙන මේ මගේ පාසලේ 12 වෙනි ශ්‍රේණියේ පන්ති 3ක් තියෙනවා. පන්ති 3ක් තියෙනවා. එක පන්තිය, දෙක පන්තිය, තුන පන්තිය කියලා පන්ති 3ක් තියෙනවා. ඒ පන්ති 3 ඉන්න ශිෂ්‍ය සංඛ්‍යා පිළිවෙලින් 60, 52 සහ 64 වේ 12 වෙනි ශ්‍රේණියේ ලකුණු ඉන්න සිදුවන ශිෂ්‍ය සංඛ්‍යා පිළිවෙලින් මේ ශිෂ්‍ය සංඛ්‍යා සෙට් එකක් තියෙනවා මට මේ පන්තියේ. ඒක පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව 60ක්. දෙවන පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව පළවෙනි පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව 30ක්. දෙවනි පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව 28ක්. තුන්වෙනි පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව 35ක්. එතකොට මේ පන්ති තුනේම සිසුන් ඉන්න මෙන්න මේ විදිහට. පළවෙනි පන්තියේ සිසුන් 30යි, දෙවෙනි එකේ 28යි, තුන්වෙනි 35යි. ඔය පන්ති තුනේ ඉන්න ශිෂ්‍යයන්ගේ පළවෙනි පන්තියේ ශිෂ්‍යයන්ගේ ගණිත විෂය සඳහා ලකුණු වල මධ්‍යන්නේ මට ඇවිල්ලා තියෙනවා 60යි. 60යි මධ්‍යන්නේ. පන්තියේ 12 වසර පන්ති තුනක් තියෙනවා. පළවෙනි පන්තියේ 30යි, දෙවෙනි පන්තියේ 28යි, තුන්වෙනි පන්තියේ 35යි. පළවෙනි පන්තියේ සිසුන් වල ගණිත විෂය මධ්‍යන්නේ 60යි. දෙවෙනි පන්තියේ සිසුන් 28යි ගණිත විෂය මධ්‍යන්නේ 52යි. තුන්වෙනි පන්තියේ සිසුන්ගේ ගණිත විෂය මධ්‍යන්නේ 64ක් විදිහට මට ඇවිල්ලා තියෙනවා. මට ඕන මොකද්ද? ওই 12 වෙනි ශ්‍රේණියෙම මේ 12 වෙනි ශ්‍රේණියෙම සිසුන්ගේ මධ්‍යන්නේ තමයි මට ඕන z bar කියන්නේ. එක් පන්තියේ මධ්‍යන්නේ මට දීලා තියෙනවා. මට ඕන 12 වෙනි ශ්‍රේණියෙම සිසුන්ගේ මධ්‍යන්නේ වෙයි. ඉතින් කොහොමද කරන්නේ? ඉතින් හරිම පැහැදිලි. පළවෙනි පන්තිය ගත්තොත් පළවෙනි පන්තියේ n කියන්නේ 30යි. n කියන්නේ 30යි. x bar කියන්නේ මොකද්ද? 60යි. සිසුන් ගානයි ඒකේ මධ්‍යන්නේ. දෙවෙනි පන්තියේ m කියන්නේ 28යි. සිසුන් සංඛ්‍යාව m කියන්නේ 28යි. සිසුන් සංඛ්‍යාව 28යි. ඒ පන්තියේ ලකුණු වල මධ්‍යන්නේ y bar කියන්නේ 52යි. ඔය දෙවෙනි පන්තිය.
තුන්වෙනි පන්තියකුත් මට තියෙනවා. ඒක මම p කියලා ගමු ශිෂ්‍ය සංඛ්‍යාව. ශිෂ්‍ය සංඛ්‍යාව p 35යි. 35යි p. ශිෂ්‍ය සංඛ්‍යාවේ ලකුණු මධ්‍යන්නේ මම x1 භාග කියලා ගන්නවා. x1 භාග කියලා ගන්නවා. ඒක මට ලැබුණා 64. එහෙනම් මට ඕන ওই කුලක තුන එකතු කරාට පස්සේ සංයුක්ත ඩේටා සෙට් එකේ 10 සංයුක්ත කුලකේ මධ්‍යන්නේ. මම z භාග ගන්නේ කොහමද? මෙන්න මේ සූත්‍රයට ඇප්ලයි කරන ns භාග 30 වැඩි කිරීම 60. ධන my භාග 28 වැඩි කිරීම 52. ධන px1 භාග 35 වැඩි කිරීම 64. බෙදලා මුළු ශිෂ්‍ය සංඛ්‍යාව n ධන p කියන්නේ 60 ධන 30 ධන 28 ධන 35 කියලා ඔය විදිහට එනවා. ඉතින් මට ඔක හැදුවට පස්සේ මට උත්තරේ එනවා 59.09 විදිහට. ඔක සුළු කරගන්න. එතකොට මේ පන්ති තුන එකතු කරාට පස්සේ දෙන 12 වෙනි ශ්‍රේණියේ සිසුන්ගේ ගණිත විෂය සඳහා ලකුණු මධ්‍යන්නේ 59.09 කියලා. ඉතින් ඔය විදිහට අපිට සංයුක්ත කුලකයක මධ්‍යන්නේ හොයන්න පුළුවන්. සංයුක්ත කුලකයක මධ්‍යන්නේ හොයන්න පුළුවන්. හරි. ඊළඟට බලමු. සංයුක්ත කුලකයක මධ්‍යන්නේ හොයන්න පුළුවන්. හරි. ඊට පස්සේ මට තියෙනවා බරිත මධ්‍යන්නේ. බරිත මධ්‍යන්නේ කියන එක මට දැනගන්න අවශ්‍ය දෙයක්. බරිත මධ්‍යන්නේ දැන ගැනීමට අවශ්‍ය වුණ දෙයක්. ඒතකොට බරිත මධ්‍යන්නේ කියන්නේ මොකද්ද? අපේ විෂයන් තුනක් තියෙනවා කෙමිස්ට්‍රි, ෆිසික්ස් සහ කම්බයින්ඩ් මැත් කියලා විෂයන් තුන තියෙනවා. ওই විෂයන් වලට අපි A level විභාගෙදී ලකුණු ගන්නවා. මම ගන්නවා මේකට 60, මේකට 50ක් ගන්නවා. මේකට 40ක් ගන්න කම්බයින්ඩ් වල තමයි අඩුම. 40ක් ගත්තා. ඔය ගත්තට පස්සේ අපේ Z ස්කෝර් එක කැල්කියුලේට් කරනකොට එක එක අවුරුද්දේ මේ විෂයන් වලට අදාළ භාරයක් අපි දෙනවා. ඒ කියන්නේ මේ කෙමිස්ට්‍රි වලට අදාළ වටිනාකමක් අපි දෙනවා. ෆිසික්ස් වලට අදාළ වටිනාකමක් දෙනවා. කම්බයින්ඩ් වලට අදාළ වටිනාකමක් දෙනවා. එතකොට ඔය වටිනාකම අනුව තමයි අපි Z ස්කෝර් එක කැල්කියුලේට් කරන්නේ. මම කෙමිස්ට්‍රි වලට වටිනාකමක් දෙනවා නම් 2, මම ෆිසික්ස් වලට වටිනාකමක් දෙනවා 3. කම්බයින්ඩ් වලට මට වටින මේක 5ක් දෙනවා. ඒතර මේ 2 3 5 කියන්නේ එක් එක් සබ්ජෙක්ට් වලට දීපු භාරය වටිනාකම W කියලා අපි හඳුන්වනවා. එහෙනම් එක් එක් සබ්ජෙක්ට් වලට දීපු භාරයන් W කියලා අපි හඳුන්වනවා. ඔහොම සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට භාරයන් දීලා තිබුණොත් මේ සෙට් එකේ මධ්‍යන්නේ හොයන්න බෑ අපිට 60 ධන 50 ධන 40 බෙදීම 3 කියලා. එහෙම වුණොත් අපි මේ භාරයන් පිළිබඳ සැලකීමක් කරන්න ඕන. එහෙනම් ඒකට තමයි අපිට බරිත මධ්‍යන්නේ ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ වැදගත් අවස්ථාවලදී එක්සෑම් වලදී කිසියම් සබ්ජෙක්ට් එකකට ගත්ත ලකුණු අපිට වැදගත් නම් කිසියම් ජොබ් ඉන්ටර්විව් එකකට යනකොට දැන් මොකක් හරි සබ්ජෙක්ට් එකක් තුනොත් ඒක තමයි අපි බලන්නේ නම් අනේ ඒකට අපි වැඩි භාරයක් දීලා හදනවා. ඒතර මේ බරිත මධ්‍යන්නේදී අපි මේ භාරයන් දීලා තිබුණොත් ඒව පිළිබඳ සැලකීමක් කරන්න ඕන. ඉතින් අපි මේක කොහොමද කරන්නේ බලමු. අපේ x1 කියන ලකුණට මට භාරයක් දීලා තිනවා w1. x2 කියන ලකුණට මට භාරයක් වටිනාකමක් දීලා තිනවා w2. x3 කියන ලකුණට මට භාරයක් වටිනාකමක් දීලා තිනවා w3 කියලා. මට ඕන මේ x1 x2 s3 මේ භාරයන් සහිත පද්ධතියේ මධ්‍යන්නේ හොයන්න. මධ්‍යන්නේ මම x බාර නම් x බාර කොහොමද හොයන්නේ? වැඩි දෙයක් නැහැ. මෙහෙම තියෙනවා xn කියලා පද්ධතියක් wn භාරය w. හොයන්නේ මේ විදිහට වැඩි දෙයක් කරන්න දෙයක් නැහැ. w1 ඒ අදාළ ලකුණේ භාරය වතාව ඒ ලකුණ දැන් w2 x2 ඔය විදිහට wn xn බෙදනවා භාරයන්ගේ එකතු w1 w2 තිත්පේලිය w1. එහෙනම් ඕකට තමයි බරිත මධ්‍යන්නේ කියන්නේ. එක් එක් ලකුණු වලට අපිට භාරයක් දීලා තිබුණොත් ඒ භාරයෙන් ලකුණ වැඩි කරලා ඒ ටික එකතු කරනවා. එකතු කරලා බෙදනවා භාරවල එකතුයි. එහෙනම් ওই විදිහට තමයි අපි බරිත මධ්‍යන්නේ හොයන්නේ. අපි එහෙනම් බරිත මධ්‍යන්නේට පොඩි උදාහරණයක් බලමු. බරිත මධ්‍යන්නේට පොඩි උදාහරණයක් බලමු. බරිත මධ්‍යන්නේට උදාහරණයක් බලමු. හරි. මෙන්න මගේ බරිත මධ්‍යන්නේ. බරිත මධ්‍යන්නය මොකක්ද දෙන්නේ? s bar කියන එක w1 x1 ධන w2 x2 ධන තිප්පෙලා wn xn බෙදනවා w1 ධන w2 ධන තිප්පෙලිය wn කියන. මගේ ගාන මෙන්න මේ විදිය ගාන. අපේ
මගේ කම්පැනි එකක් තියෙනවා. මේ කම්පැනියේ මම ජොබ් එකකට ඉන්ටර්විව් එකක් තියෙනවා. ජොබ් එකකට එක්සෑම් එකක් තියෙනවා. ඔය එක්සෑම් එකේ මම සබ්ජෙක්ට් 3ක් තියෙනවා. මගේ එක්සෑම් එකේ සබ්ජෙක්ට් 3ක් තියෙනවා. P Q R විදිහට සබ්ජෙක්ට් 3ක් තියෙනවා මගේ එක්සෑම් එකේ. ඒතර මම ජොබ් එකට ගන්නේ මේ එක්සෑම් එක පාස් වෙන කට්ටිය. එතකොට මට තේරෙනවා මේ මගේ මේ එක්සෑම් එකේ මට මේ ජොබ් එකට අදාළ මේ සබ්ජෙක්ට් තුනේ වැඩියෙන්ම සුදුසුකම අවශ්‍ය සබ්ජෙක්ට් එකට මම බාරයක් දෙනවා. කියන්නේ මම මේ එක එක සබ්ජෙක්ට් වලට වටිනාකමක් දෙනවා ජොබ් එකට අදාළව. එතකොට මම මේ P කියන සබ්ජෙක්ට් එකට බාරයක් දෙනවා 3 කියලා. Q කියන සබ්ජෙක්ට් එකට බාරයක් දෙනවා 2 කියලා. R කියන සබ්ජෙක්ට් එකට මම බාරයක් දෙනවා 1 කියලා. R එක තමයි මට වැදගත්ම නැති එක. හරි එක්කෙනෙක් ඇවිල්ලා මේ ABC කියන 3 දෙනෙක් ඉන්නෝ ABC කියලා 3 දෙනෙක් ඉන්නෝ එක්සෑම් එක ලියන්න ඇවිල්ලා ඔය ABC කියන 3 දෙනා එක්සෑම් එක ලියන්න ඇවිල්ලා අරගෙන ආවට පස්සේ ඔය 3 දෙනා ඔය PQ R කියන සබ්ජෙක්ට් වලට ලකුණු අරගෙන තියෙනවා. කොහොමද අරන් තියෙන්නේ? A කියන එක්කෙනා P වලට 35ක් අරගෙන Q වලට 70ක් අරගෙන R වලට 95ක් අරගෙන තියෙනවා. A කියන එක්කෙනා P වලට 35යි Q වලට 70යි R වලට 95ක් අරන් තියෙනවා. B කියන එක්කෙනා අරන් තියෙන්නේ කොහොමද? P වලට 55යි Q වලට 70යි R වලට 60ක් අරගෙන R වලට ලකුණු 60ක් අරගෙන. එතකොට ඔය C කියන එක්කෙනා P වලට අරගෙන තියෙනවා 60ක් Q වලට අරන් තියෙනවා 50ක් සහ R වලට අරන් තියෙනවා 80ක් අරන් තියෙනවා. එහෙනම් මට කියනවා මේ ජොබ් එකට වැඩියෙන්ම සුදුස්ස කවුද කියලා තෝරන්නේ කියලා. ඉතින් අපි දන්නවා මේ PQ කියන සබ්ජෙක්ට් වල බාරයන් ගන්න වටිනාකම් ගන්න. P කියන සබ්ජෙක්ට් එක 3යි, Q කියන සබ්ජෙක්ට් එක 2යි, R කියන සබ්ජෙක්ට් එක 1යි. ඉතින් මට කියනවා ඔය ජොබ් එකට වැඩියෙන්ම සුදුසු එක්කෙනා තෝරන්නේ කියලා. ඉතින් මම කොහොමද තෝරන්නේ? ඉතින් මට ඕන එහෙනම් මේ එක් පුද්ගලයන් 3 දෙනාගේ මධ්‍යයන් හොයන්න. එහෙනම් මම මුලින්ම මධ්‍යයන් හොයනවා. මම A ගේ මධ්‍යයන් S bar A විදියට සටහන් කරගන්නවා. S bar A විදියට. එතකොට A ගේ මධ්‍යයන් හොයන්නේ කොහොමද? මේ බරිත මධ්‍යයන් පාවිච්චි කරනවා. 35 වැඩි කිරීම 3 ධන යටින් ලියන්න. X bar A 35 වැඩි කරනවා ඒකට අදාළ බාරය 3යි. 70 වැඩි කරනවා ඒකට අදාළ බාරය 2යි. 95 වැඩි කරනවා ඒකට අදාළ බාරය 1යි. බෙදනවා බාරවල එකතුව 3 ධන 2 ධන 1. එතකොට මට S bar කියලා ලැබෙනවා 340 බෙදීම 6යි. අපි කොයි වෙලාවකවත් මෙන්න මේ වගේව දශම ස්ථානයට සුළු කරගන්න එපා. හරි කරදරයි. මෙහෙම තියාගත්තාම ලේසි. මේ යට එන්නේ හැම එකම එන්නේ යටට එකම පදේනේ 6යි එන්නේ හැම එකම මධ්‍යයන්නේ හොයනවා. ඉතින් මෙහෙම තියාගත්තාම ලේසි. එහෙනම් මට S bar ගේ මධ්‍යයන්නේ එනවා 340 බෙදීම 6ක් විදියට. 340 බෙදීම 6ක් විදියට මට ඇවිල්ලා තියෙනවා. එහෙනම් S bar ගේ මධ්‍යයන්නේ 6යි. ඊළඟට මට හොයන්න ඕන B ගේ මධ්‍යයන්නේ. S bar B. එතන 55 වැඩි කරනොත් 3යි. 70 වැඩි කරනොත් 2යි. 60 වැඩි කරනොත් 1. බෙදන්නේ මොකෙන්ද? 3 ධන 2 ධන 1. 3 ධන 2 ධන 1. 3 ධන 2 ධන 1 බෙදන්න. ඒතර S bar B කියන එක මම ওই විදිහට ගත්තාම මට S bar B කියන එකේ මධ්‍යයන්නේ හම්බ වෙනවා ලකුණු වල 365 බෙදීම 6ක් විදිහට හම්බ වෙනවා. එහෙනම් මට S bar B ගේ මධ්‍යයන්නේ 365 බෙදීම 6ක් විදිහට හම්බ වෙනවා. 365 බෙදීම 6ක් විදිහට හම්බ වෙනවා. ওই විදිහට මම C ගේ මධ්‍යයන්නේත් හොයනවා. C ගේ මධ්‍යයන්නේ x bar C කියන එක නා මට එනවා 60 වැඩි කිරීම 3 ධන 50 වැඩි කිරීම 2 ධන 80 වැඩි කිරීම 1 බෙදලා 3 ධන
දෙක ධන 1. ඒක මට එනවා. ඒක මට කීයද? 360 බෙදීම 6ක් විදියට. 360 බෙදීම 6ක් විදියට. S bar C කියන එක නම් 360 බෙදීම 6ක් ඕන. එහෙනම් මට ඕන දැන් මේ ලකුණු සෙට් එක ගත්ත මේ ABC කියන තුන් දෙනාගේ මේ ජොබ් එකට හොඳම එක්කෙන තෝරන්න. ඉතින් S bar A කියන එක නම් 340 බෙදීම 6. S bar B කියන එක 365 බෙදීම 6. S bar C කියන්නේ 360 බෙදීම 6. මට පැහැදිලි මධ්‍යන්නේ වැඩිම එක්කෙන කවුද? S bar B කියන එක නම් වැඩි. ඊළඟට වැඩි එක්කෙන S bar C කියන එක නම් ඊළඟට වැඩි එක්කෙන X bar A කියන එක. එහෙනම් මට පැහැදිලි වෙන්නේ මොකද්ද? මේ ජොබ් එක සඳහා වැඩිම සුදුස්ස කවුද? මේ සබ්ජෙක්ට් වල ලකුණු වල මධ්‍යන්නේ හොඳම එක්කෙන X bar B කියන එක. එතකොට බරිත මධ්‍යන්නේ පාවිච්චි කරලා අපි මේ අපේ P කියන සබ්ජෙක්ට් එක තමයි අපේ ජොබ් එකට වැදගත්ම සබ්ජෙක්ට් එක කියලා සලකලා අපි මධ්‍යන්නේ හෙව්වට පස්සේ මධ්‍යන්නේ හොඳම එක්කෙන කවුද? මෙන්න මේ B කියන එක්කෙන. B කියන එක්කෙනාගේ තමයි අපේ මධ්‍යන්නේ හොඳම වෙලා තියෙන්නේ. එහෙනම් ජොබ් එකට සුදුස්සා B ලෙසම තීරණය කරනවා. ජොබ් එකට සුදුස්සා B ලෙසම තීරණය කරනවා. ඉතින් ඔය බරිත මධ්‍යන්නේ කියන්නේ ඔය වගේ දෙයකට. බරිත මධ්‍යන්නේ කියන්නේ ඔය වගේ දෙයකට. ඊළඟට බලමු කේතන ක්‍රමය පාවිච්චි කිරීම. කේතන ක්‍රමය මගින් ඊළඟට බලමු කේතන ක්‍රමය. කේතන ක්‍රමය පාවිච්චි කරලා මධ්‍යන්නේ හොයන්නේ කොහොමද කියලා. කේතන ඉතින් මේක ඔක්කොම වළංගු වෙන්නේ නිකන් දත්ත සෙට් එකකනේ. කේතන ක්‍රමය පාවිච්චි කරලා මධ්‍යන්නේ හොයන්නේ පොඩ්ඩක් බලමු. මෙහෙම කේතන ක්‍රමය කියන්නේ මෙහෙම. අපිට දීලා තියෙන දත්ත සෙට් එකක් මෙන්න මේ විදියට. දත්ත සෙට් එකක් දීලා තියෙනවා x1 x2 තිත්තේලිය xn කියලා මගේ දත්ත සෙට් එක මට දීලා තියෙනවා. මට පුළුවන් නේද මේ දත්ත සෙට් එකේ මධ්‍යන්නේ ලියා ගන්න හරි ලේසියි. කොහමද? x bar කියන එක ලියන්න පුළුවන්. x1 ධන x2 ධන xn බෙදීම n කීයට මට ලියා ගන්න පුළුවන්. කේතන ක්‍රමය පාවිච්චි කරන්න හදන්නේ මම s bar කියන එක ඔය විදිහට ලියාගත්තා. මේක කේතන ක්‍රමය නෙවෙයි නෝමල් ක්‍රමය. මට අංක 1ට ඕන මොකද්ද? මේ හැම x එකක්ම හැම පදයක්ම මේ හැම x value එකක්ම කියන්නේ හැම data එකක්ම මම a කියන නියතකින් ගුණ කරනවා. a කියන නියතකින් ගුණ කරනවා. එතකොට මම x එක වැඩි කරනවා a ගෙන්. a x එක. දැන් මේක හරිය එක වැඩක් කරනවා. x එක වැඩි කරනවා a ගෙන් a s එක. කම s දෙක වැඩි කරනවා a ගෙන් a x දෙක. තිප්පේලියා xn වැඩි කරනවා a ගෙන්. මම මොකද කරේ? මගේ හැම data එකක්ම මම වැඩි කරා a කියන නියතේ. මට ඕන දැන් මෙන්න මේ පද්ධතිය මධ්‍යන්නේ මොකද්ද කියලා හොයාගන්න. කොහොමද හොයන්නේ? ඉතින් ඒ නිකම්ම දත්ත සෙට් එකක්. මධ්‍යන්නේ හොයන්නේ කොහොමද? ඔය ටික එකතු කරලා දත්ත සංඛ්‍යාවෙන් බෙදමු. ax2 යන තිප්පේලියා xn බෙදලා මොකෙන්ද එන්නේ? බෙදලා එන්නේ. ඒතර මට දත්ත සෙට් එකේ මධ්‍යන්නේ ඔය විදිහට ගන්න පුළුවන්. හරි. මට පුළුවන් නේද මේ a කියන එකක් හැම එකෙම පොදු. මම එහෙනම් a කියන එක නා එළියට ගන්නවා. එළියට ගත්තාම මට එනවා x1 ධන x2 ධන xn බෙදීම n විදියට මට ලැබෙනවා. x1 ධන x2 බෙදීම n විදියට මට ලැබෙනවා. එහෙනම් මට ඔය ඇතුලේ තියෙන්නේ කවුද? මේ x1 ධන x2 ධන xn කි බෙදීම n කියන්නේ කවුද? මේ s bar කියන එක තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ x bar කියන එක කරා. එහෙනම් මට පුළුවන් ඕක වෙනකොට s bar දාන්න. ඕක වෙනකොට මම x bar කියන එක දාන්න. s bar කියන එක දාන්න. x bar කියන එක දාන්න. හරි. අපි ඊළඟට කේතන ක්‍රමය පාවිච්චි කළා මේ කේතන ක්‍රමය පාවිච්චි කළා මධ්‍යන්නේ හොයන හැටි බලන්න. මට දත්ත සෙට් එකක් තියෙනවා මේ විදිහට x1 x2 xn කියලා මගේ දත්ත සෙට් එකක් තියෙනවා. මට ওই දත්ත සෙට් එකේ මධ්‍යන්නේ ලියන්න පුළුවන් නේද කිසි කතාවක් නැතුව x bar කියන එක නා x1 ධන
x2 ධන xn බෙදීම n විදියට මට කියන්න පුළුවන්. හරි. මගේ කේතන ක්‍රමය පාවිච්චි කරන්නේ මම මේ විදියට. මගේ මේ හැම දත්තයක්ම මම a කියන නියතයෙන් වැඩි කරගන්නවා. ඔය හැම දත්තයක්ම a කියන නියතයෙන් වැඩි කරාට පස්සේ මට අලුත් දත්ත සෙට් එකක් එනවා. ax1 ax2 axn කියලා අලුත් දත්ත සෙට් එකක් එනවා. මට ඕන මෙන්න මේ දත්ත සෙට් එකේ මධ්‍යන්නේ හොයාගන්න. කොහොමද මම හොයන්නේ? ඒතර ඔක s bar කියන එක මට ලියන්න පුළුවන්. මෙතන s bar නෙවෙයි වෙන සංකේතයක් ගන්න. y bar. ඕකේ මට y bar කියන එක ලියන්න පුළුවන් නේද? ax1 ධන ax2 තිප්පෙලා axn බෙදීම n විදියට මට ලියන්න පුළුවන්. axn බෙදීම n විදියට මට ලියන්න පුළුවන්. ඉතින් මට ඕකේ a කියන එකක් පොදුයි. එහෙනම් y bar සමානයි. මම a එකක් එළියට ගන්නවා. මට එනවා x1 ධන x2 තිප්පෙලා xn බෙදීම n විදියට මට x1 ධන x2 ධන තිප්පෙලා xn විදියට මට ඉතින් මේ x1 ධන x2 ධන xn බෙදීමෙන් කියන්නේ කවුද? මේ අපේ x bar කියන එක තමයි ඔය x bar කියන එක. දැන් මම එතෙන්ට s bar කියන එක දාගන්නවා. එතෙන්ට s bar කියන එක දාගත්තට පස්සේ මගේ අලුත් මධ්‍යන්නේ y bar කියන එක එනවා. මොකද්ද? ax bar විදියට. මොකද්ද අපි කරේ? අපේ මේ x1 s2 s3 xn කියන data set එක හැම data එකක්ම මම a කියන නියතයෙන් වැඩි කරොත් මේ පද්ධතියේ මධ්‍යන්නේ එන්නේ අර පද්ධතිය කලින් s1 s2 පද්ධතියේ මධ්‍යන්නේ වතාවක් අපි වැඩි කරපු නියතය. වැඩි කරපු නියතය කියලා අපිට ලැබෙනවා. අපේ නෑ උදාහරණ ගැටලුවකින් තාවු කරගමු. උදාහරණ ගැටලුව. මට data set එකක් තියෙනවා. data set එකක් තියෙනවා. 7 බෙදීම 2 1 බෙදීම 2 9 බෙදීම 4 කියලා මට data set එකක් තියෙනවා. ওই data set එකේ මට මධ්‍යන්නේ පුළුවන් නේද? s bar කියන එක නිකම්ම 7 බෙදීම 2 1 බෙදීම 2 දැන් 9 බෙදීම 4 බෙදීම 3යි. data 3යි තියෙන්නේ. ඒතර මධ්‍යන්නේ මට කීය දෙන්නේ 2.0.26 කියලා මට ඕන මොකද්ද? මේ දත්ත සෙට් එකේ හැම දත්තයක්ම 120න් වැඩි කරාට පස්සේ එන අලුත් සෙට් එකේ මධ්‍යන්නේ හොයන්න. එහෙනම් මොකද කරන්නේ? මේ දත්ත සෙට් එකේ හැම දත්තයක්ම 7 බෙදීම 2 වැඩි කරන 120 එකකට භාග වැඩි කරන 120 9 බෙදීම 4 වැඩි කරනවා 120. ඔන්න ඔය දත්ත සෙට් එකේ මට මධ්‍යන්නේ හොයන්න ඕන. ඉතින් මට කතා කරන්න දෙයක් නැහැ. මෙතන A විදියට හැසිරෙලා තියෙන්නේ කවුද? මෙතන A විදියට හැසිරෙලා තියෙන්නේ 120. එහෙනම් මට ඔය දත්ත සෙට් එකේ මධ්‍යන්නේ y bar නම් y bar ලියන්න පුළුවන් නේද මේ ෆෝමියුලා එකකට අනුව 120 වතාවක් s bar කියන්නේ මොකද්ද? 2.02. ඒතර මට මේ සෙට් එකේ මධ්‍යන්නේ 24.3 කියලා මට ඕක ලැබුණා. එහෙනම් මට ඔය කේතන ක්‍රමය පාවිච්චි කරලා දත්ත සෙට් එකක් කිසියම් නියතයෙන් ගුණ කරාට පස්සේ ලැබෙන අලුත් දත්ත සෙට් එකේ මධ්‍යන්නේ ඒ නියත වතාවක් පරණ දත්ත සෙට් එකේ මධ්‍යන්නේ කියලා මට ඔය විදිහට ලැබුණා. හරි. ඊළඟ කේතන ක්‍රමයේ ඊළඟ ආකාරය මගේ දත්ත සෙට් එක ඉන්න පාඩුවේ x1 මේ පාඩුවේ ඉන්නේ x1 x2 xn කියන දත්ත සෙට් එක. මම ඔක මධ්‍යන්නේ ලියන්න පුළුවන් නේද? x1 ධන x2 ධන ඉතිරිය xn බෙදීම n විදිහට ලියන්න පුළුවන්. මට කියනවා දැන් ඉස්සෙල්ලා කර අපි නිකනියත පදයකින් වැඩි කරා. මගේ අලුත් දත්ත සෙට් එක හැදෙන්නේ මේකට මොකක් කරොත්ද? මේ හැම එකටම මම a කියන එකක් එකතු කරනවා. හැම දත්තටම a කියන එකක් එකතු කරනවා. s2කටත් a කියන එකක් එකතු කරනවා. xn කියන එක නටත් මම a කියන එකක් එකතු කරනවා. ඒතර මගේ අලුත් දත්ත සෙට් එක උතනින් හැදෙන්නේ. මට ඕන මේ අලුත් දත්ත සෙට් එකේ මධ්‍යන්නේ. මම එක y bar කියලා ගත්තොත් මට එන්නේ ওই දත්ත සෙට් එක එකතු කරන මේ වෙන වෙනම එකතු කරනවා. x2 a ඉක්පෙරියා xn ධන a බෙදන්නේ මොකකින්ද? බෙදනවා මොකකින්ද? දත්ත සංඛ්‍යාව n. a එකතු කරා කියන දත්ත සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ මේ පහට දෙකක් එකතු කරා වගේ. අපි මේ හැම දත්තටම එකම සංඛ්‍යාවක් එකතු කරනවා. මට පුළුවන් නේද මේ a තියෙන කී වතාවක්ද? a කියන එක දැන්
මේ 1යි 2යි 3යි 4යි n වතාවක් තියෙනවා. එහෙනම් මට a කියන එක එළියට ගන්න පුළුවන් ඔතනින්. n a කියන එක දාලා. n a කියන එක දාලා a කියන එක එළියට ගන්න පුළුවන්. ඊළඟ මට ඉතුරු කරගන්න මම අර ටික වෙනම ලියනවා. s2 දැන් පිටේ ලියා. xn බෙදීම බෙදන්නේ මොකකින්ද? සම්පූර්ණ පදයේ බෙදලා n ගෙන්. සම්පූර්ණ පදයේ n ගෙන් බෙද. සම්පූර්ණ පදයේ n ගෙන් බෙද. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඔය උඩ යටයි දෙකම වෙන වෙනම n ගෙන් බෙද. මේක වෙන වෙනම n ගෙන් බෙදලා ලියාගන්න. එහෙනම් මට y bar කියන එක නායනවා. y bar කියන එක නායනවා. මොකද්ද? a ධන x1 ධන s2 තිත්පේලියක් xn බෙදීම ඒ විදිහට මට හම්බ වෙනවා. ඔය විදිහට මට පැහැදිලි නේද? මේකේ මේ කියන්නේ කවුද? ඔය කියන්නේ s bar කියන එක කියන. s bar කියන එක කියන එක මට පැහැදිලි. එහෙනම් මට දත්ත වලට a කියන එක එකතු කරාට පස්සේ අලුත් දත්ත සෙට් එකේ මධ්‍යන්නේ a ධන x bar විදිහට කරන පරණ දත්ත සෙට් එකට ඕක a කියන නියත එකතු කරලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් මම කලින් උදාහරණයක් ගන්නවා. මගේ කලින් දත්ත සෙට් එක තිබුණේ 7 බෙදීම 2 7 බෙදීම 2 1 යට භාග 9 බෙදීම 7. මම මේ දත්ත සෙට් එකේ මධ්‍යන්නේ x භාගය කියලා දාන්නවා 2.26 කියලා. 2.26 කියලා. මම මේ හැම දත්තෙටම 2 කියන නියත එකතු කරනවා. ඒ කියන්නේ මොකද කරන්නේ මම 7 බෙදීම 2ට 2 එකතු කරනවා. 1 බෙදීම 2ට 2 එකතු කරනවා. 9 බෙදීම 4ට 2 එකතු කරනවා. එහෙනම් මගේ මේ a විදිහට හැසිරෙලා තියෙන 2. a විදිහට හැසිරෙලා තියෙන 2. එහෙනම් මේ අලුත් දත්ත සෙට් එකේ මධ්‍යන්නේ y bar කියන එක කියන ඕන නම් y bar කොහොමද ගන්නෙ? පරණ මධ්‍යන්නේට ඔය එකතු කරපු නියත එකතු කරනවා. එහෙනම් 2 ධන 2.02 4.26 කියලා මට ලැබෙනවා. එහෙනම් අපි කතා කරේ ඡේදන ක්‍රමයෙන් කොහොමද මධ්‍යන්නේ හොයන්නේ කියලා. එහෙනම් අපි අද වීඩියෝ එකෙන් කතා කරා බොහොම වැදගත් මාතෘකා තුනක්. මොකද අංක 1 සංයුක්ත කුලකයක මධ්‍යන්නේ හොයන හැටි. බරිත මධ්‍යන්නේ හොයන නිසා ඡේදන ක්‍රමයෙන් මධ්‍යන්නේ හොයන හැටි. ඔය විදිහට අපි මධ්‍යන්නේ කොටස අවසන් වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මධ්‍යස්ථ කොටස සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට සමූහිත දත්ත ව්‍යාප්තියකට සහ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට යන ව්‍යාප්ති වර්ගවලට මධ්‍යස්ථ කියන එක ගැන කතා කරන්නේ. එහෙනම් මේකයි කලින් වීඩියෝ එක එකතු කරලා මධ්‍යන්නේට හොඳ කීට් නෝට් එකක් හදාගන්න කියලා ඉල්ලමි. සියලු දෙනාට සුබ දවසක්. ස්තුතියි.